ඕකේ. අපි ලිස්ට් ಜಾති තුනම කතා කරානේ. කියන්නේ definition list, ordered and unordered list. ඒක nested යනකොට කොහොමද ඒ ඔක්කොම කතා කරන්නේ නේද? ළමයි කතා කරන්නේ ඒව කරා නේද අපි? ලිස්ට් ಜಾති තුන. ඔව් සර්. හරි. එහෙනම් අපි hyperlinks වලින් පටන් ගමු. දැන් මම ඉස්සෙල්ලම තව වෙබ් පේජ් එකක් හදා ගන්නවා. ඉතින් මට ඒකට තියෙන ලේසිම ක්‍රමය මම මේකේ කොපියක් අරගෙන paste කරලා ඒක rename කරනවා මම මේ වෙබ් පේජ් එක page 2 කියලා. okay page2.html. එතකොට ඒකේ කෝඩ් එක මම ඕපන් කරලා පොඩ්ඩක් modify කරනවා. මෙහෙම මේ ඔක්කොම ටික මම අයින් කළා. මේක නිකන් blue color වගේ දාලා වෙනසක් තියෙන්න h1 එකක් දානවා page 2 කියලා. page 2. okay ඔන්න මම page එකක් හැදුවා html page එකක් හැදුවා. හරි ඒකේ නම page 2. දැන් page 2 open කරාම මෙන්න මේ විදිහට අපිට display වෙනවා. හරි. දැන් මම මේ page එක ඔයගලන්ට මේ chat එකේ එවන්නම්. එතකොට ඕන කෙනෙකුට ටක් ගාලා එකෙන් මේක කරන්න පුළුවන්. ඕනනම් හදාගන්න එක up to you. ඔන්න මම ෆයිල් එක එවුවා. ඕනනම් ඒක සේව් කරගන්න නැත්නම් අලුතෙන් හදාගන්න. හරි. දැන් මං ගාව වෙබ් pages දෙකක් තියෙනවා. okay. දැන් මම කරන්න හදන්නේ මේ පළවෙනි වෙබ් පේජ් එකේ ඉඳන් page1.html වල ඉඳන් page2.html වලට ඒ කියන්නේ මේ නිල් පාට පේජ් එකට link එකක් create කරගන්න. okay. ඒවට තමයි hyperlinks කියලා කියන්නේ. දැන් මම open කරනවා page 1 එක. ඒකේ source code එක open කරනවා. page 1 එකේ මම යටින්ම දාන්නම් මම එක්ක මේ contents ටික අයින් කරන්නම්. මොකද මේ ඔක්කොම contents දැන් තියාගෙන හිටියා කියලා වැඩක් නැහැ මේකේ. දැන් මම page 1 එකේ hyperlink එකක් දානවා. hyperlink එකක් දාන tag එක A for anchor. anchor කියන එක තමයි A කියන එකෙන් කියන්නේ. හරිද? ඔන්න A open කරා close කරා. මේකේ attribute එකක් තියෙනවා href කියලා. href equal මම දානවා කොහාටද යන්න ඕන location එක. කොහාටද යන්න ඕන page2.html වලට. හරි. මේක මෙතනම තියෙනවා නම් නම විතරක් දෙන්න පුළුවන්. වෙන තැනක තියෙනවා නම් ඔයගොල්ලෝ already දැන් දන්නවා කොහොමද relative path එකක් දෙන්න කියලා අපි images වලදී කතා කරා. ඒ විදිහටම අපිට තියෙන path එක මෙතන දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ click කළ යුතු දේ මම දානවා click me කියලා. හරිද? මේ text එක උඩ click කරාම මෙන්න මෙතනට යන්න කියලා page 1 එකේ මම දාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? page 1 එක මම දැන් refresh කරොත් බලන්න මේකේ තියෙනවා click me කියලා මේ link එකක්. ඒක උඩ click කරාම page 2 එකට යනවා. back ගිහිල්ලා මට හිටපු page එකට එන්න පුළුවන්. ඔන්න ඔව තමයි hyperlinks කියලා කියන්නේ. හරි. ටක් ගාලා try කරලා බලන්න.
හරිද? යන්නද ඊළඟ එකට මම හරි සර්. ඕකේ. මේවට කියන්නේ internal hyperlinks කියලා. internal hyperlinks කියන එකේ තේරුම අපේ site එක ඇතුලේ කියන්නේ අපේ working folder එක හෝ එහෙම නැත්නම් working folder එක තියෙන server එක ඇතුලේ තියෙන web page එකට හෝ මොකකට හරි යන එක තමයි internal hyperlinks කියලා කියන්නේ. හරිද? දැන් මේක මගේ ගත්තොත් මගේ folder එක ඇතුලේමයි. එහෙම නැත්නම් මගේ working area එකේ තමයි තිබ්බේ. ඒකයි මේවට internal hyperlinks කියලා කියන්නේ. හරිද? ඊළඟට අපි බලමු external hyperlinks. external hyperlinks. දැන් external hyperlink එක කියන්නේ හිතන්න මට යන්න ඕන මේක ක්ලික් කරාම page 2 එකට නෙමෙයි yahoo.com එක. මම yahoo.com එකේ සම්පූර්ණ URL එක මෙතනින් copy කරලා ගන්නවා. Okay, HTTP protocol එකත් එක්ක. ඊට පස්සේ මෙතන මම page 2 වෙනුවට සම්පූර්ණ URL එක දානවා. දැක්කද? එතකොට අර වගේම තමයි වෙනසක් නැහැ. කෙලින්ම protocol එකත් එක්ක සම්පූර්ණ external URL එක තියෙන්න ඕනේ. මේවට කියන්නේ external hyperlinks කියලා. හරිද? එතකොට දැන් මේක ක්ලික් කරාම කෙලින්ම යන්නේ Yahoo එකට. back ගියාම ආයෙ අපේ site එකට එනවා. දැක්කද? external hyperlinks නිකන් ටක් ගාලා try කරලා බලන්න. Okay, external links. ඊළඟට බලමු bookmarks කියන ඒවා. හරිද? දැන් external internal බැලුවා bookmarks. bookmarks කියන්නේ page එකේම තැනකට යනවා කියන එක. හරි? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම මේ body එක ඇතුලේ නිකන් H1s ටිකක් මොනවා හරි දාගන්නම්කෝ. ඔන්නෝම H1s ටිකක් මම දාගන්නවා. මේ chunks ටිකක් දාගන්න. දැන් මේක සාමාන්‍යයෙන් ස්ක්‍රෝල් කරන්න පුළුවන් ડોකියුමන්ට් එකක් නේ. මොකද chunks ගොඩක් තියෙන හින්දා දිගට තියෙන හින්දා මේක ස්ක්‍රෝල් කරන්න පුළුවන්.
මෙහෙම ස්ක්‍රෝල් කරන්න පුළුවන්. දැන් ඔහොම ලොකුවට තියෙන ડોකියුමන්ට් එකක අපි හිතමු යටටම ගියාම ආයේ අපිට ඕන තැනකට ડોකියුමන්ට් එකේ යන්න ඕන කියලා. එහෙනම් අපි දාන්නේ බුක්මාර්ක් එකක්. ඒක කරන්නේ උදාහරණයක් විදිහට මම මේ උඩ මේකට දානවා ID එකක්. ID equal නිකන් කැමති නමක් දාන්න පුළුවන් එකට ABC කියලා දානවා. ඕක තමයි මේ H1 එකේ මේ ස්පෙસિෆික් එලිමන්ට් එකේ ID එක. මම මෙතන කියනවා href යන්න ඕන කොහාට දාර ID එකට. ඒක කියන්නේ #ID එකේ නම ABC. ඕකේ. දැන් එතකොට මේක නිකන් හරියට අර go to top වගේ එකක්. දැන් මේ ડોකියුමන්ට් එක ඇතුළෙම දැන් මේ උඩ ඔන්න පල්ලෙහාට ආවා. මම දැන් මේක ක්ලික් කරොත් දැක්කද මේ ડોකියුමන්ට් එකේම උඩට ගියා. අන්න ඒ වගේ එකක් තමයි bookmark කියන්නේ third type hyperlink එක. බලන්න ඒකටත් කරලා. Okay. හරි දැන් මේ hyperlink එකට දැන් මම මේ hyperlink එක දාන්නම් නිකන් page2.html කියලා. හරි. එතකොට මේ hyperlink එක මෙතන text එකක්ම නැතුව අපිට ඕන නම් image එකක් දාන්නත් පුළුවන්. හරිද? කොහොමද image එකක් දාන්නේ? මම ටක් ගාලා image එකක් download කරගෙන ඉන්නම්. මේ තියෙන්නේ බටන් එකක් image එකක් ගන්නවා. ඒව නම් png නෙමෙයි වගේ. මේකත් හොර png එකක් වගේ මට පේන්නේ. මේක නම් හරි වගේ. මම මේක සේව් කරනවා images folder එකේ. ඊට පස්සේ මෙතනට මම දාන්නේ මොකද්ද? අන්නේ image එක. එතකොට image එක මම දැන් access කරන්නේ කොහොමද? img tag එක දාලා src equal current folder එකෙන් උඩට යන්න ඕන. නේ? /images මොකද මගේ folder structure එක තියෙන්නේ එහෙමයි. නේ? මේකෙන් උඩට එන්න ඕන. උඩට ආවට පස්සේ images ඇතුළට යන්න ඕන. .images/button.png තමයි තියෙන්නේ. ඒක ටිකක් ලොකු බටන් එකක් වෙයි අපි දාලා බලමු ඉස්සෙල්ලා. ඔව් මේක උඩ ක්ලික් කරාම දැන් page 2 එකට යනවා. දැක්කම මේක ඉතින් පොඩි කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා කොහොමද කියලා. මම width එකෙන් අඩු කරන්නම්. width equal 5% of the screen width කියලා මම දෙනවා. අර පොඩි image එකක් එයි. ඔන්න ඔය වගේ දැන් මේකේ බුවම මේ ටක් ගාලා යනවා. ඔහොම තමයි ඔය buttons එහෙම දාලා තියෙන්නේ ඔහොම තමයි. ඕන්නම් ටක් ගාලා එකක් චෙක් කරලා බලන්න.
මම හිතනවා හරි කියලා. hyperlinks වල ඔන්න basics ටික කතා කරා. ඉතින් අපිට ඕන විදිහට දැන් hyperlinks use කරන්න පුළුවන්. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකුත් ප්‍රශ්න නැහැ. හරි. එහෙනම් දැන් අපි කතා කරමු tables ගැන. ඕකේ. දැන් table එකක් කියන එක අපි ගත්තොත් නිකන් උදාහරණයක් විදිහට මම යනවා වෙබ්සයිට් එකට msn.com. මේකේ table එකක් එහෙම ඕගලන්ට පේනවද? පේනවද මේ වෙබ්සයිට් එකේ table එකක් එහෙම? නෑ. ළමයි. පේනවද table එකක් මේ වෙබ්සයිට් එකේ නැද්ද? මේකේ පේනවද table එකක්? දැන් මේ වෙබ්සයිට් එක ගත්තොත් මේ තියෙන columns හතරක table එකක්. මේ එක column එක, මේ දෙවෙනි column එක, මේ තුන්වෙනි column එක, මේ හතරවෙනි column එක. මේ තියෙන්නේ rows. rows සමහර ඒවා merge කරලා columns merge කරලා එහෙම තමයි මේක හදලා තියෙන්නේ. මේ table එකක මේක තියෙන්නේ. හරිද? එතකොට අපි table එකක් use කරන්නේ මොකටද? web page එකේ තියෙන contents organize කරගන්න. හරි ගොඩක් දේවල් වලට අපි tables use කරනවා. form එකක් වුණත් අපි දාන්නේ table එකක් ඇතුලේ ඒක organize කරන්න. හරි. table එකක් create කරන්නේ table කියන tag එකෙන්. okay. ඔන්න table එක open කරා close කරා. එතනින් close කරා. දැන් ඕක දැම්ම පළියට table එකක් හැදෙන්නේ අපි row by row column by column මේක design කරන්න ඕන. හරි. දැන් හිතන්න අපි හදන්න යන table එක මෙන්න මේ වගේ table එකක් කියලා. මම ඉස්සල්ලාම හදන්න යනවා මෙන්න මේ වගේ rows 3ක columns 2ක table එක. හරි. මොන හරි contents ඔන්න ඇතුලේ තියෙනවා. කොහොම table එකක් තමයි හදන්නේ. okay. එහෙනම් මම ඉස්සල්ලාම raw එකක් define කරගන්න ඕන first raw එක tr tag එකෙන් tr for table raw. tr open කරා close කරා. හරි. ඊට පස්සේ පළවෙනි raw එකේ cells දෙකක් තියෙනවනේ නේ. හැම raw එකේම cells දෙක ගන්න තමයි තියෙන්නේ. එහෙනම් පළවෙනි raw එකේ පළවෙනි cell එක හදන්නේ td tag එකෙන්. td open කරා close කරා. ඒක මැද්දේ cell එක ඇතුලේ content එක දානවා. ඒ අකුරු දෙක හෝ තුනක් දානවා. ඒ දෙක මැද්දේ. cell එක මැද්දේ. දැක්කනේ ඔන්න පළවෙනි cell එක. දෙවෙනි cell එක ඔන්න ඕක. ඒක ඇතුලේ තියෙන්නේ b. පළවෙනි cell එක හදලා ඉවරුණායින් පස්සේ දෙවෙනි cell එක හදන්න පුළුවන්. මේ පළවෙනි raw එක ඔය වගේ rows තුනක් තියෙනවා. ඔයගලන්ට ටග් ගාලා මේ copy paste ගාලා වැඩේ කරන්න පුළුවන්. අලුතෙන් type කරන්න ඕනේ නැහැ. මං කරා වගේ ඉක්මනට කරන්න. හරි. ඔන්නෝම contents ටික දැම්මා. දැන් දාලා අපි output එක බලමු කොහොමද කියලා. output එක ඔන්නෝම තියෙනවා නිකන් බැලුවම පේනවා නිකන් ලස්සනට ඒක align වෙලා තියෙනවා කියලා. අපේ table එකක් වගේ දෙයක් පේන්නේ නැහනේ. හරි නිකන් මේක highlight කරොත් නම් ඔන්න cells ටික දැන් පේනවා. එතකොට table එකක් විදිහට ඒක බලා ගන්න ඕන නම් borders ටික මෙතන table tag එකේ attribute එකක් තියෙනවා border කියලා. මම ඒක equal 1 කරනවා. එතකොට 1 pixel border එකක් වෙනවා. දැන් අපිට contents ඒ කියන්නේ table එකේ rows columns ටික ඔන්නෝම බලා ගන්න පුළුවන්. දැක්කනේ දැන් ඔන්න table එක ලස්සනට තියෙනවා. මම මේ දෙක අතරින් br එකක් ගහන්නම් නැත්නම් ඔය දෙක එක පොඩේ තියෙනවනේ. මෙන්න table එක br එක. හරි. එතකොට ඔන්න ඔහම table එක දැන් තියෙනවා. එතකොට ඔන්න simple table එකක් හදාගත්තා. හරි. ටක් ගාලා ඔයගොල්ලෝ හදාගන්න මේක ඉතුරු modifications ටික කරන්න. table structure එක හදාගන්න.
හරිද ඉවර නම් ඉවරයි කියන්න. ළමයි මම හිතනවා ඉවර ඇති කියලා. හරි. දැන් මේ ටේබල් එකේ කන්ටෙන්ට් එක අනුවනේ width එක height එක තීරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම කිව්වේ නෑනේ ටේබල් එකේ සම්පූර්ණ width එක මෙච්චරයි height එක මෙච්චරයි මොකුත් කිව්වේ නෑනේ. ඒවා තීරණය වෙලා තියෙන්නේ based on the content. දැන් මට පුළුවන් මේ ටේබල් එකේ width එක height එක මට කැමති විදිහට තීරණය කරන්න අර image එකේ වගේ. මම කියනවා width එක equal 40%. දැන් දන්නවනේ ඔයගොල්ලෝ මොකද්ද 40% කියන එකේ තේරුම කියලා. එතකොට width equal 40% කියන්නේ 40% of the screen size. එතකොට equally බෙදිලා යයි මේ cells වල තියෙන contents. දැක්කනේ. දැන් මේ cells දෙක බලන්න equally, ඒ කියන්නේ columns දෙක equally බෙදුණා. මුළු table එකේ width එක screen size එකෙන් 140යි. එතකොට columns දෙක equally බෙදුණා. හැබැයි ඕක equally බෙදුනේ contents උත් equal හින්දා බැරි වෙලාවත් මම මේ එකක content වැඩි කරොත් කොච්චර ඉඩ තිබ්බත් මේකේ තව ඒ අකුරු ප්‍රමාණයකට මොකද වෙන්නේ? මේකට යන ඉඩ වැඩි වෙනවා, මේකට යන ඉඩ අඩු වෙනවා. නමුත් මට දැන් ඕන නම් තවදුරටත් columns දෙක equally තියාගන්න මම පළවෙනි column එකේ, ඒ කියන්නේ එක්ක මේ row එකේ නැත්නම් මේ row එකේ නැත්නම් මේ row එකේ පළවෙනි column එකේ මම කියනවා width equal 50% කියලා. උතන 50% කියන්නේ screen එකේ size එකෙන් 50% නෙමෙයි, table එකෙන් 50% තමයි පළවෙනි column එක. එතකොට දෙවෙනි column එක ආයේ අමුතුවෙන් 50% කියන්නේ දෙයක් නැහැ නේ. ආයේ ඉතුරු ටික එකට ගන්නවා. එතකොට ඔන්න equally columns දැන් distribute වෙලා තියෙනවා. දැක්කනේ. ඊළඟට table එකේ height එක දැන්ට තීරණය වෙලා තියෙන අකුරු වල height එකේ මම ඒක වෙනස් කරනවා.
height equal මම දෙනවා 30% of the screen size. දැක්කද 30% of the screen size. දැන් ඕකෙත් height එක වෙනස් වෙනවා මම මේ පළවෙනි column එකේ ඒ කියන්නේ පළවෙනි row එකේ පළවෙනි column එකේ මම br එකක් දාලා ඊළඟ line එකෙන් තව මොනවා හරි අකුරු ටිකක් ලිව්වොත් ඔහොම. දැන් එතකොට පළවෙනි row එකේම height එක එයා වැඩි කරගන්නවා ඉඩ තිබ්බත්. දැක්කනේ. දැන් මට ඕන නම් rows තුනම equally තියාගන්න මම පළවෙනි row එකේ කියනවා height එක. height equal 133. ඒ කියන්නේ table එකේ මුළු height එකෙන් 133යි. ඊළඟ එකෙත් 133යි. එතකොට ඊළඟ එකේ අමුතුවෙන් 133 කියන්න ඕනේ නැහැ. ඒක මම raw එකට තමයි දාන්නේ. හරි. දැන් equally height distribute වෙනවා. දැක්කද? මොකද ඕක එහෙම තමයි වෙන්නේ. එහෙම වෙන්නේ නැත්තේ contents විතරක් තිබ්බොත් එහෙම contents අනුව height එක width එක තීරණය වෙනවා. හරි. ඔන්න මම manually table එකේ size එක with height වැඩි කරලා column width හදලා ඒ ටික කරගත්තා. බලන්න ටක් ගාලා ඒ ටික කළා. හරිද? දැන් මම මේ table එකට තව column එකක් add කරනවා. හරිද? කොහොමද column එකක් add කරන්නේ? හැම row එකටම තව td pair එකක් දාන්න ඕනේ. හරි. හැම row එකටම මම දානවා තව td pair එකක් අන්තිමට. එතකොට තව column එකක් add වෙනවා. හැබැයි දැන් අපිට width එක පොඩ්ඩක් හදන්න වෙයි. මොකද මම කියලා තියෙනවා පළවෙනි එකේ width එක table එකෙන් 150ක් ගන්න කියලා. ඉතින් ප්‍රශ්නකුත් නැහැ. ඊටු දෙක 125 විදිලා ගිහිල්ලා තියෙනවා. ඕකේ. ඔන්න තව column එකක් මම add කරගත්තා. ඊළඟට මේ table එකටම හරිද table tag එකට මුළු table එකටම දාන්න පුළුවන් attribute එකක් තියෙනවා cell spacing කියලා. හරිද cell spacing. cell spacing කියන්නේ ඉතින් වචනෙන්ම තේරෙනවා cells අතර තියෙන පරතරය. මම දානවා 20 කියන්නේ pixels. හරි ඒක ටික වැඩි වගේ මම 15ක් විතර දානවා. cell spacing එක මම 15ක් දානවා. දැන් බලන්න සිද්ධ වෙන දේ දැක්කද? දැන් cells අතර pixels 15ක හතර වටින්ම ඉඩක් තියෙනවා. දැන් අර ඉඩ මදි හින්දා දැන් 33 අරන් ස්පේසස් වලට ඉඩ ගියාට පස්සේ අන්තිම එකට 33ක් නැති හින්දා තමයි දැන් ඔය මේ අන්තිම සෙල් එක පොඩ්ඩක් පොඩි වෙලා තියෙන්නේ. රෝ එකම පොඩ්ඩක් පොඩි වෙලා තියෙන්නේ. හරි.
ඒක නිසා මේ 33 33 නැතුව නිකන් 30 30 වගේ දාන්න වෙයි අපිට. එන්න equally දිනවා. ඕකේ. හදාගන්න cell spacing එකක් ගාලා බලන්න check කරන්න. ඕකේ. ඊළඟට තව ඇට්‍රිබියුට් එකක් තියෙනවා cell padding කියලා. cell padding. cell padding එක දැම්මට පස්සේ ඔයගලන්ට තේරෙයි මොකක්ද කියලා මම දානවා pixels 10ක් විතර දාන්නම්කෝ. cell padding pixels 10යි. ඒ කියන්නේ cell එකේ border එකේ ඉඳන් content එකට තියෙන දුර. දැන් බලන්න cell එකේ border එක අයිනෙම්ම content එක පටන් අරන් තියෙනවනේ. දැන් දැක්කද? ටිකක් මැද්දට වෙන්න තියෙන. හතර වටෙන්ම cell එකේ border එකේ ඉඳන් content එකට තියෙන දුර තමයි cell padding කියන්නේ. ඕකේ. හරි. දැන් අපි බලමු cells කොහොමද merge කරන්න කියලා. ඊට කලින් මම තව raw එකක් මේකට add කරගෙන ඉන්නවා. මම උඩින්ම තව raw එකක් add කරගන්නවා. හරි. මම මේවායේ height එක අයින් කරන්න මොකද එතකොට equally height එක distribute වෙලා යයිනේ. හරි. මම තව raw එකක් add කරගත්තා. ඒකේ මම දානවා පළවෙනි column එක column 1 ඊළඟට column 2 ඊළඟට column 3 කියලා. හරි column headings. දැන් මේක මෙහෙම දැම්මම ඔය විදිහට නෙන්නේ column headings ටික. එතකොට මේවා column headings කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මේ TD වෙනුවට TH tag එක use කරන්න පුළුවන්. table heading. TD එක හැමෝම TH කරනවා. එතකොට මොකද වෙන්නේ? මේවා bold වෙලා center වෙනවා. දැක්කද? column heading එක bold වෙලා center වුණා. අන්න එහෙමයි column headings දාගන්න. හරි. දාගන්න ටක් ගාලා එක ඒ raw එක.
okay මම table එකට background color එකක් දානවා bg color attribute එකෙන් no ඕනනම් අර color code එක දාන්නත් පුළුවන් එක raw එකක් විතරක් මම highlight කරගන්නවා tr එකට දාලා දෙවෙනි raw එක bg color equal yellow කියලා. එතකොට ඒක raw එකට විතරයි. cell එකක් ඕන නම් td එකට විතරක් දැම්මම cell එක විතරක් highlight කරනවා. දැන් මට ඕන ඒවා බේසික් දේවල්නේ. දැන් මට ඕන මේකේ මෙන්න මේ අන්තිම cells දෙක enx කියන මේ cells දෙක merge කරගන්න. හරිද? දැන් cells දෙකක් merge කරනවා නම් ඉස්සෙල්ලම එක cell එකක් අයින් කරන්න ඕන. හැම වෙලාවෙම අයින් වෙන්නේ එක්ක දකුණු අත පැත්තේ තියෙන එක, එහෙම නැත්නම් යට තියෙන එක. ඕක තමයි concept එක. හරිද? දකුණු අත පැත්තේ තියෙන එක කියන්නේ මෙන්න මේක අයින් වෙන්නේ මේ cell එක ඉස්සෙල්ලම අයින් වෙන්න ඕන. හරි. ඊට පස්සේ ගිහලා බැලුවොත් එහෙම refresh කරලා දැන් මෙතන හිස් ඉඩක් තියෙනවා තාම merge වෙලා නැහැ. එහෙනම් ඊට කලින් cell එක අපි කියන්න ඕන columns දෙකකට span වෙනවා කියලා ATD එකේ මම කියනවා col span equal to 2 හරි 3 හරි ඒක අවශ්‍ය ප්‍රමාණයකට ඒක span කරන්න පුළුවන්. ඕනනම් මම මේකේ background color එකත් වෙනස් කරන්නම්. දැක්කනේ දැන් මේ cells දෙක merge වෙලා තියෙනවා. okay බලන්න cells දෙකක් merge කරලා. දැන් මට මේක අනිත් පැත්තට merge කරන්න ඕන. හිතන්න මේ cell එකයි merge කරන්න ඕන කියලා මේ cells දෙක. එහෙනම් යට cell එක ඉස්සලා අයින් කරන්න ඕන. තුන්වෙනි row එකේ තුන්වෙනි cell එක. ඒ කියන්නේ මෙන්න මේක අයින් කරන්න ඕන. හරිද? එතකොට එතන හිස් ඉඩක් එයි. දැක්කද? දැන් මේක පල්ලෙහාට merge කරන්න ඕන උඩ cell එක. ඒ කියන්නේ දෙවෙනි row එකේ අන්තිම cell එක. මෙන්න මේක මම කියන්න ඕන. ඒක row wise, ඒ කියන්නේ column wise නෙමෙයි යන්නේ row wise. එහෙනම් col span නෙමෙයි row span. row span එහෙම නෙමෙයි. හරි? row span equal දෙකයි rows දෙකකට ඒක span වෙනවා. දැක්කද? ඔන්න row wise span කරන විදිහ. ඒ වගේ අපිට කැමති විදිහට cells merge කරලා table එකේ structure එක හදා ගන්න පුළුවන්. okay බලන්න ඒක. ඔන්න code එක. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. okay හරි එතකොට ඔන්න row span and col span
හරි දැන් ඊළඟට ටේබල් එකට අපිට දෙන්න පුළුවන් කැප්ෂන් එකක් සාමාන්‍යයෙන් ඒක ටේබල් එකේ immediately table tag එකට පල්ලෙහින් rows වලට උඩින් දෙනවා caption හරි ඒ මොකද table එකේ heading එක caption කියන්නේ ඒක table එකට immediately උඩින් center වෙලා තියෙනවා නේ මහ ලොකු දෙයක් නෙමෙයි ඒවා දැම්මම අර පස්සේ CSS දාලා ඒවා මේ ඒ කියන්නේ ෆෝමැට් කරගන්න පුළුවන් ස්ටයිල් ඇප්ලයි කරගන්න පුළුවන් ඒ ඇරෙන්නේ ඉතින් ඒක නිකන් කැතට තමයි තියෙන්නේ ඕකේ හරි දැන් අපි tables ගැන කතා කරා ඉතින් tables වල cells ඇතුළට ඔයගලන්ට images දාන්න ඕන content එකක් දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම දාගෙන adjust කරගන්න පුළුවන් ඕකේ දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ topic එක forms ගැන. දැන් form එකක් අපි use කරන්නේ මොකටද? data input කරන්න. හරිද? ඒ කියන්නේ අපි මොන හරි information ටිකක් input කරලා server එකට submit කරන් තමයි form එකක් පාවිච්චි කරන්නේ. එතකොට form එකත් organize කරන්න මම table එකක් පාවිච්චි කරනවා. හරිද? ඔන්න මම table tag එකක් දානවා. ඔන්න ඒකට border එකක් මම on කරන්නම්. border equal 1 and ඒකේ width එක 50% of the screen size දෙනවා. හරිද? ඔන්න table එක. හරි. table එක ඇතුලේ තමයි මම form එකක් දාන්නේ. හරිද? ඔන්න form tag එක දානවා. open කරා close කරා. දැන් මේ form එකේ තියෙන elements දාන්නේ table rows and cells අතර. හරි. එතකොට මම tr එක first table row එක ගන්නවා. ඔන්න tr එක ඒ tr එකේ මම දානවා ඉස්සෙල්ලම පළවෙනි td එක විදිහට name නැත්නම් user name හරිද ඊළඟ td එකේ user name එක enter කරන්න දානවා field එකක් user name එක enter කරන්න අපි දාන්නේ text box එකක් දාන tag එක input tag එක input ඒකේ attribute එකක් තියෙනවා type කියලා type equal ඒකේ ගොඩක් attributes තියෙනවා text දැම්මොත් තමයි text box එකක් create වෙන්නේ හරිද input tag එකෙන් තමයි text box එකක් දාන්නේ ඒකේ type equal text කියලා දැම්මම text box එකක් එනවා අපි නිකන් බලමු මේක කොහොමද කියලා මම මේ table එකට immediate loading h3 එකක දාගන්නම් user registration form කියලා. Okay. හරි දැන් අපි බලමු අපේ form එක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තියෙනවා. දැක්කනේ මෙන්න user name කියලා තියෙනවා. මට දැන් මෙතන user name එක type කරන්න පුළුවන්. text box එකක් ඇවිල්ලා තියෙනවා. මට ඒක type කරන්න. Okay. ඊළඟ row එකේ මම ගන්නවා password එක දාන්න. user register වෙන අර password එක දාන්න. password. දැන් ඕකටත් input type equal text තිබ්බොත් පොඩි case එකක් තියෙනවා. මොකද්ද? password එක ගහනකොට පේනවා. ඒක බෑනේ එහෙම වෙන්නේ. එහෙනම් මේක input type equal text නෙමෙයි password. password කියලා දැම්මම මොකද වෙන්නේ? ඒ type කරන ඒවා පේන්නේ නැහැ. දැක්කනේ තිප්පේලියක් පේන්නේ. ඊට පස්සේ මට අවශ්‍යයි gender එක දාන්න. gender එක දාන්නේ input type equal radio. ඒවට කියන්නේ radio buttons කියලා. දැන් ඒන් දෙකක් එපයි male female දාන්න. ඉස්සල්ලාම මම td එක ඇතුලේ m අකුර type කරනවා. නැත්නම් male කියලා type කරන්නම්කෝ male. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන ඔන්න radio button. හරිද? ඊට පස්සේ ඒ රේඩියෝ බටන් එකෙන් පස්සේ තව රේඩියෝ බටන් එකක් දානවා ෆීමේල් කියලා දාලා තව රේඩියෝ බටන් එකක් දාන input type equal radio හරි දැන් අපි ඒක බලමු දැක්කද මේල් ෆීමේල් තියෙනවා දැන් මේල් ෆීමේල් සිලෙක්ට් කරන් තියෙන පොඩි කේස් එකක් තියෙන දෙකම සිලෙක්ට් කරන්න එහෙම වෙන්න බෑ දෙකෙන් එකයි සිලෙක්ට් කරන්න පුළුවන් වෙන්න ඕන ඒක කරන්නේ මම මේ input එකට ඕනම HTML element එකකට අපිට නමක් දාන්න පුළුවන් මම මේ input එකට නමක් දානවා
name equal gen කියලා. okay name equal gen. ඒ නමම මේකටත් දානවා. same name එක තිබ්බොත් radio buttons දෙකට හෝ 10කට ඒ 10න් එකයි select කරන්න පුළුවන්. දැන් මේ දෙකෙන් එකයි select කරන්න පුළුවන්. එකක් select කරනකොට අනිත් එක deselect වෙනවා. දැක්කද? ඔන්න gender එකට radio button එක දැම්මා. හරි. ඉස්සෙල්ලා ඔය level එකට form එක හදාගෙන ඉතුරු elements ටික දාන්න. හරිද? ඊළඟට country එක select කරන්න ඕන. country එක select කරන්න දෙන්නේ මේව text box එකක් දීලා හරියන්නේ නැහැනේ. country එක drop down list එකකින් අපි දෙන්න ඕන කැමති එකක් select කරගන්න. හරිද? මෙහෙම type කරන්න නෙමෙයි. drop down list එකක් දෙන්නේ මේ input tag එකෙන් නෙමෙයි. ඒකට තියෙනවා වෙනම tag එකක්. ඒ තමයි select tag එක. මම මෙතන ඉඩ ගන්න ඕන හින්දා මම ඊළඟ row එකට අරන් මෙතන select tag එක ගන්න. දැන් මම මේ td එක ඇතුලේ ගහන්නේ එන්න select tag එක. හරිද? select එකෙන් තමයි drop down list එකක් create කරන්නේ. select open කරා close කරා. select එක I can drop down list එක ඇතුලේ තියෙන items create කරන්නේ option කියන tag එකකින්. option කියන tag එක. option open කරා close කරා. මේ options දෙනවා ශ්‍රී ලංකා, India and China.
ඕන්නයි USA දෙන්න. ඕකේ දැන් අපි බලමු drop down list එක මේ තියෙන්නේ. මේකෙන් එකක් අපිට select කරගන්න පුළුවන්. එක drop down list. හරි බලන්න මේ option එක. ඊළඟට මට අවශ්‍යයි address එක දාගන්න. address එක දාන්න මම පාවිච්චි කරන්නේ text area එකක්. ඒකත් වෙනම tag එකක්. text area. open කරා close කරා. ඒක empty tag එකක් නෙමෙයි. හරිද? text area open කරා close කරා. එතකොට මොකද්ද වෙන්නේ? rows කීපයක text box එකක් create වෙනවා. දැක්කනේ මේ. දැන් මේකේ type කරන්න පුළුවන් rows කීපයක්. මට මේක අල්ලලා ලොකු කරන්නත් පුළුවන්. මේ text area එකක් කියන්නේ අන්න එහෙම එකක්. හරි. text area. ඊට පස්සේ මට අවශ්‍යයි අර agree වෙනවද නැද්ද කියලා දාන්න check box එකක්. හරිද? Do you agree? ඊට පස්සේ මෙතන check box එකක් වැටෙන්න ඕන. ඒක ඉස්සරහින් yes කියලා. yes නම් ඒක check කරන්න. හරිද? ඒක දාන්නේ input එකකින් input type equal check box. මේ තියෙන්නේ. ඒක yes කියලා ඉස්සරහින් දැම්මේ නෑනේ. නැත්නම් yes කියලා තියෙනවා. ඒක ටික් කරන්න පුළුවන්. check box එක. අවසානයේ submit කරන්න button එකක් දෙන්න ඕන. එතකොට buttons දෙන්නේ පළවෙනි TD එක ඇතුලේ දෙනවා clear button එක. ඒක දෙන්නේ input type equal clear. sorry reset. ඒක උඩ තියෙන text එක දෙන්නේ value කියලා. value කියන්නේ button එක උඩ print වෙන එක. ඒක දෙනවා clear කියලා. හරිද? reset button එකෙන් තමයි form එක reset වෙන්නේ. ඊළඟට submit button එක special button එකක්. ඒක දෙන්නේ මෙන්න මෙතන input type equal submit. button එක උඩ print වෙන එක save වගේ මොකක් හරි දෙනවා. නැත්නම් register. register කියලා දෙනවා. දැන් එතකොට buttons දෙකක් මේකට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම. දැන් clear button එකෙන් වෙන්නේ මොකද්ද? මේවා මෙහෙම type කරලා select කරලා මේ ඔක්කොම කරලා ඉවරලා මේවා දාලා ඉවරලා clear button එකේ වුවොත් දැක්කද මුළු form එකම clear වෙනවා. register button එකේ වුවොත් මේ form එකේ data ටික අරගෙන යනවා අපි කියන තැනකට. කොහාටද කියලා අපි කියන්න ඕන form tag එකේ. form tag එකේ තියෙන attribute එකක් action කියලා.
action equal මම දෙන උදාහරණයක් විදිහට page2.html. දැන් html page එකට අරන් ගිහලා වැඩක් නැහැ. ඔක php වගේ page එකට අරන් යන්න ඕන. අපි දැන්ට තියෙන එකක් කරලා බලමු. දැන් මම මේක මොන හරි type කළා හරි නැතුව හරි submit button එක, ඒ කියන්නේ register button එක එවුවොත් දැක්කද page 2 එකට ඒ ටිකක් අරන් යන්න. හරි on the form එක. හරි complete කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරිද? දැන් මේ text box වලට දෙන්න පුළුවන් attributes තියෙනවා. හරිද? ඒ තමයි එකක් size කියන attribute එක. දැන් input type equal text ඊට පස්සේ මම දෙනවා size. size කියන්නේ display කරන අකුරු ගාන. හරිද? උදාහරණයක් විදිහට මම දෙනවා size equal 5 කියලා. දැන් මොකද්ද මේකෙන් වෙන්නේ? දැන් අපි ගත්තොත් දැන්ට තියෙන text box එක මෙතන අකුරු 20ක්. default size එක අකුරු 20යි. හරිද? දැන් එතකොට අකුරු 20 මම පෙන්නන්න අකුරු 20ක් type කළා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14යින් type කරන්න පුළුවන්. ඔය W අකුර පල්ලම එකෙන් type කරොත් නේ වෙන එකක් type කරමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 ටිකක් පොඩි අකුරක් මේව කරොත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අකුරු 20ක් තමයි type කරන්න පුළුවන්. දැන් මම දාලා තියෙන්නේ size equal 5 කියලානේ. එතකොට 5යි පෙන්නන්නේ. හැබැයි ඕන තරම් ටයිප් කරන්න පුළුවන්. හරි. 1 2 3 4යි 5යි තව මෙහෙම ටයිප් කරගෙන යන්න පුළුවන්. අතනත් 20 පෙන්නුවාට ඕන තරම් ටයිප් කරන්න පුළුවන්. එතකොට size කියන්නේ මොකද්ද? display කරන characters ගාන. okay. display කරන characters ගාන තමයි size එකෙන් කියන්නේ. හැබැයි enter කරන characters ගාන limit කරන්න ඕන නම් තියෙනවා max length කියලා attribute එකක්. හරිද? max length. max length equal මම දෙනවා උදාහරණයක් විදිහට 3යි කියලා. එතකොට display කරාට පහක් උපරිම characters 3යි ගහන්න පුළුවන්. දැන් මෙතන පහක් display කරාට 1 2 3 එතනින් එහාට type වෙන්නේ. ඔන්න max length and size attributes. ඊළඟට දැන් මම මේකේ size එක අයින් කරනවා. එතකොට 20ක් වෙන්නයි. හැබැයි type කරන්න පුළුවන් කොහොමද 3යි. හරිද? user මෙතන පොඩි help එකක් දෙන්න පුළුවන් මොකද්ද මෙතන කරන්න ඕන කියලා. එතකොට ඒකට මම ඉස්සෙල්ලම value එක දාලා පෙන්නන්න මේක නෙමේ හරි ක්‍රමේ. මම කියනවා value equal මම කියනවා type your
username. ඔහොම. එතකොට user ට තියෙනවා නිකන් එයාට තේරෙනවා මම මෙතන මොකද්ද කරන්න ඕන කියලා. හැබැයි පොඩි කේස් එකකට තියෙන්නේ මම මෙතන කර්සර් එක තියලා ටයිප් කරොත් අර තියෙන ඒවා දැන් මෙතන නම් max size එකක් දාලා තියෙනවා මම ඒක අයින් කරන්නම්කො max length එක. දැන් ඔය value එක by default අර text box එක ඇතුලේ save වෙලා තියෙනවා. ඕක තමයි value එක දැම්මම වෙන්නේ. එතකොට මම මෙතනින් කර්සර් එක තියලා මොනවා හරි ටයිප් කරොත් අරක තියෙනවා ඕනනම් මට ඒක මකන්න පුළුවන්. හරිද? value එක දැම්මම වෙන්නේ ඒකයි. ඒක කරදරයිනේ. ඒක නිසා value එක වෙනුවට ඕකේ තියෙනවා attribute එකක් placeholder කියලා. හරිද? value නෙමෙයි දෙන්න ඕන placeholder. value එක දුන්නොත් ඒක value එකක් විදිහට text box එක ඇතුලේ තියෙනවා. අපි නිකම්ම submit button එකේ ගිහුවොත් ඒක යනවා database එකට. දැන් placeholder එකේ වෙන්නේ මොකක්ද? value එකක් තිබ්බට ඒක auto මැකෙනවා. හරිද? කොහොමද auto මැකෙන්නේ දැන් බලන්න. මේකේ මම ගත්තොත් එහෙම දැන් බලන්න ඒක ටිකක් අර මේ ෆේඩ් වෙච්ච කලර් එකකින් තියෙන මම මෙතනින් කර්සර් එක තියලා පළවෙනි අකුර ටයිප් කරනකොට දැක්කද අර ටික මැකිලා යනවා. අන්න ඒව දෙන්නේ ප්ලේස් හෝල්ඩර් එකේ. හරිද? එක අකුරක්වත් නැත්තම් ප්ලේස් හෝල්ඩර් එක තියෙනවා. පළවෙනි අකුර ගහපු ගමන් ප්ලේස් හෝල්ඩර් එක මැකෙනවා. අන්න ඒව දෙන්නේ ප්ලේස් හෝල්ඩර්ස් වලින්. හරි. දීලා බලන්න ටක් ගන්න ප්ලේස් හෝල්ඩර්ස් and values දෙකම ටෙස්ට් කරලා බලන්න. Okay. ඊළඟට තව එකක් තියෙනවා මේකේ attribute එකක් මේ text boxes ඕනම form field එකට දෙන්න required කියලා. required. හරිද? ඒ කියන්නේ මොකද්ද? මේක පුරවන්න නැතුව submit කරන්න බෑ. ඒ කියන්නේ දැන් මම මේක මේව fill කරොත් ඔහොම තියෙනවා. ඕකේ මොකුත් type කරන්න නැතුව මම register button එක ගෙවුවොත් ටක් ගාලා මට message එකක් එනවා please fill out this field කියලා. අඩුම ගානේ එක අකුරක් හරි එකේ ගහලා තමයි සබ්මිට් කරන්න පුළුවන් වෙන්නේ. ඒක දෙන්නේ required එකේ. හරිද? දැන් ඕක එහෙම අනිවාර්යෙන් දෙන්න ඕන අපි මේ do you agree එකට. මොකද ඒක agree වෙන්නේ නැතුව සබ්මිට් කරන්න බෑ. එතකොට මම මේ required එක දෙනවා check box එකටත් මෙන්න මෙහෙම. එතකොට මේ දෙකම required. එතකොට දැන් මම දෙකම දාන්න නැතුව සබ්මිට් කරන්න ගියොත් ඉස්සෙල්ලාම පළවෙනි එකේ error එක එනවා. ඒක fill කළා මේකේ පොත් එහෙම දැන් මේ check box එක click කරන්න කියලා එනවා. දැක්කද? අන්න required attribute. ඒවා forms වලදී HTML5 වල කෙලින්ම දීලා තියෙනවා නැත්නම් ඉස්සරව JavaScript වලින් කරන්න ඕන. දැන් මේවා කෙලින්ම දීලා තියෙනවා HTML වල. ටෙස්ට් කරලා බලන්න. එතකොට forms මෙතනින් අවසానයි.